නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අද අපි පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත නිකාය 4 වෙනි ග්‍රන්ථයේ සඳහන් වෙන භද්‍රක සූත්‍රය. බුදුරජාණන් වහන්සේගෙන් භද්‍රක ගාමිණී කියලා එක්තරා පුද්ගලයෙක් ඇවිල්ලා අහපු ප්‍රශ්නයකට භාග්‍යවතුන් වහන්සේ දීපු පිළිතුරක් මේ සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුල සඳහන් වෙන මේ ජීවිතයේදීම මේ ධර්මයේ දකින්න එකක් කියන පණිවිඩය බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පුරාම මේ භද්‍රකට නැත්නම් භද්‍රක ගාමිණීට පැහැදිලි කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් වෙනස් ශාස්ත්‍රවරුන්ගේ ඇදහිලිත් අතර තියෙන වෙනස තමයි භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළේ වර්තමානයේ මේ දැන් මේ මොහොතේ අප තුළ තියෙන අපේ ප්‍රශ්නය. ඒක බාහිර කෙනෙක් කරපු නිසාවත් එහෙම නැත්නම් වෙන කෙනෙකුගේ බලපෑමකටවත් සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. මේ මොහොතේ ඒ හේතුන් සකස් වුනහම ඒ හේතු සකස් වීමෙන් ඒ ඵලය මේ මොහොතේම හට ගන්න ආකාරයයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් සඳහන් වෙන්නේ. ධර්මයේ ගුණ සඳහන් කරනකොට සන්දිට්ඨිකෝ කියන වචනය පාවිච්චි වෙන්නේ නිසායි. සන්දිට්ඨිකෝ, අකාලිකෝ, එහිපසිකෝ ආදී වශයෙන් දහම් ගුණ සජ්ජායනා කරනකොට, දහම් ගුණ කියනකොට, ධර්මයේ තියෙන අසීමිත ගුණ සම්භාරය කියනකොට සන්දිට්ඨිකෝ කියලා කියනකොටම කියවෙන්නේ ඒක මේ ජීවිතයේදීම සාක්ෂාත් කරන දෙයක් කියන එකයි. ඉතින් මේ භද්‍රක ගාමිණී දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මෙන්න මේ විදිහට අහනවා. ඒකං සමයං භගවා මල්ලේසු විහෙරති උර්වේල කප්පන්නාම මල්ලානං නිගමෝ අතකෝ භද්‍රකෝ ගාමිණී යේන භගවා තේන ප්‍රසංකම උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නෝ කෝ භද්‍රකෝ ගාමිණී භගවන්තං ඒතදවෝච. භාග්‍යවතුන් වහන්සේ මේ කාලේ වැඩ සිටියේ මල්ල කියන ජනපදයේ. ඉන්දියාවේ තිබිච්ච 12 මහා ජනපද වලින් එකක් මල්ල ජනපදය. ඒ මල්ල රාජ්‍යයේ උරුවේලකප්ප කියන ඈත පිටසර තිබිච්ච නියං ගමක තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ. දවසක් උන්වහන්සේ මුණ ගැහෙන්නට භද්‍රක ගාමිණී කියලා එක්තරා පුද්ගලයෙක් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනාමාන කරලා එකත් පසුක ඉඳලා අහනවා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක්. සාදුමේ භන්තේ භගවා දුක්ඛස්ස සමුදයංච අත්ථගමංච දේශේතුති. ස්වාමීනි, මට මේ දුකේ හට ගැනීමත් නැතිවීමත් කියන මේ කාරණා දෙක දේශනා කරනවා නම් හොඳයි. ඒක මට පැහැදිලි කරලා දෙන්න සේක්වා කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් මේ භද්‍රක ගාමිණී ඉල්ලා සිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භද්‍රක ගාමිණීට කියනවා අහංචේතේ ගාමිණී අතීතං අද්ධානං ආරබ්ධ දුක්ඛස්ස සමුදයං චත්තගමංච දේශේයං එවං අහෝසි අතීත මද්ධානಂತಿ తත්‍රතේ සියා කංඛා සියා විමති. ගාමිණී, ඉතින් මම ඔබට අතීතයේ මේ දුක මේ විදිහට හටගත්තාය කියලා, මේක අතීත සිදුවීමක් හැටියට සිදු වුණාය කියලා, ඒවන් අහෝසි අතීත මද්දාන, මේ මෙසේ සිදු විය කියලා මම කිව්වොත් తත්‍ර තේසියා කාංකා සියා විමති. ඔබට එතන සැකයක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම විමතියක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද හේතුව නොපෙනෙන දෙයක් මම ඔබට පැහැදිලි කරන්නේ. අන්න ඒ නිසා කියන එකයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඊළඟට උන්වහන්සේ කියනවා ගාමිණීට අහංචේතේ ගාමිණී අනාගත මද්ධානං ආරබ්ධ දුක්ඛ
දුක්ඛස්ස සමුදයංච අත්ථගමංච දේසෙයං එවං භවිෂ්‍යති අනාගත මද්ධානಂತಿ ගාමිනී මම ඔබට අනාගතය මුල් කරගෙන අනාගතයේ මේ දුකයි සමුදයයි දෙක දුක හටගන්නේ මේ විදිහටයි විරුද්ධ වෙන්නේ මේ විදිහටයි කියලා එවං භවිෂ්‍යති අනාගත මද්ධානං අනාගතයේ වෙන්නේ මෙහෙම සිදු වෙනවා කියලා කිව්වත් ඔබට ඇති වෙන්නේ තත්‍රාපිතේ සියා කංකා සියා විමති ඔබට ඇති වෙන්නේ සැකයක් සහ විමතිය නොපෙනෙන දෙයක් ගැන කතා කරනකොට ඕනෑම කෙනෙකුට ඒ වගේ හැඟීමක් ඇති වෙනවා ඒකයි බුදුරජාණන් වහන්සේ මේ කාරණයෙන් පැහැදිලි කරන්නේ අපිචාහං ගාමනී ඉදේව නිසින්නෝ එත්තච තේ නිසින්නස්ස දුක්ඛස්ස සමුදයං ච අත්ථගමං ච දේසිස්සාමි ඒ නිසා ගාමනී මම ඔබට ඔය ඉන්න තැනම ඉඳගෙන උතනදීම මේ ආසනයේදීම දුක්ඛස්ස සමුදයං ච අත්ථගමං ච දේසිස්සාමි දුකේ හට ගැනීමක් නිරුද්ධ වීමක් දෙකම දේශනා කරන්නම් කියලා දෙන්නම් තං සුනෝහි ඒක හොඳට අහගන්න සාදුකං මනසිකරෝහි හොඳට මෙනෙහි කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැම දේශනාවකදීම මේ ප්‍රකාශය කරන හොඳින් අහගෙන හොඳට ඒක තේරුම් ගන්න හොඳින් මෙනෙහි කරන්න භාසිස්සාමි මම එහෙනම් ඔබට මේ කතාව කියන්නම් එවං භන්තේති කෝ භද්‍රකෝ ගාමිනී භගවන්තු පච්චස්සෝසි භගවායි තදෝ එහෙමයි ස්වාමීනි කියලා භද්‍රක ගාමිනී භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නාම භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ විදිහට ගාමිනීගෙන් පෙරලා ප්‍රශ්නයක් අහනවා බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසයේ තියෙනවා එක්තරා කාරණයක් එකක් තමයි යමක් ඇහුවාම කෙලින්ම පිළිතුරු දෙන අවස්ථාවල් තියෙන ඒවට කියනවා ඒකාංශ ව්‍යාකරණීය කියලා. අහපු දෙයට ඔව් හෝ නැහැ කියලා කෙලින්ම කියනවා. සමහර වෙලාවට අහපු කෙනාට අහපුවට පස්සේ ප්‍රශ්නයක් කියා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවට පස්සේ එයාගෙන් පෙරලා ප්‍රශ්නයක් අහලා එයාගෙන් උත්තරේ ගන්නවා. ඒකට කියනවා පටිපුච්ඡා ව්‍යාකරණීය කියලා. ඔහුගෙන් අහලා ඔහුගෙන් මේ පිළිතුර ලබා ගන්නවා. ඊළඟ එක විභජ්‍ය ව්‍යාකරණීය සමහර කාරණා වචනෙන් දෙකකින් කියන්න පුළුවන් කමක් නැහැ. විශාල කාරණා තුනක් කියන්නට තියෙනවා. ඒ නිසා ඒ කාරණය විවිධ අයුරින් මේක විදියට බෙදලා හදලා කියනවා. ඒකට කියනවා විභජ්‍ය බෙදා හදා ඒ ධර්ම කාරණා ඉදිරිපත් කිරීම විභජ්‍ය ව්‍යාකරණීය. ඊළඟ කාරණය තමයි තපනීය ප්‍රශ්න. උත්තර දෙන්නේ නැති ප්‍රශ්න කොටසකුත් තියෙනවා. මොකද ඒවට උත්තර දීලා වැඩක් නැහැ. අහන කෙනාට වැඩකුත් නැහැ. ඒ අහන කෙනා ඒ ප්‍රශ්න අහන්නේම ඒ ප්‍රශ්න අහන කෙනා අමාරු දාන අදහසින් ඒවට කියනවා බතෝ කෝටික ප්‍රශ්න, චතුස්කෝටික ප්‍රශ්න ආදී වශයෙන් ඒ ප්‍රශ්න අහනවා. සමහර වෙලාවට දස ආකාරයකටත් ඒ වගේ කාරණා අහන වෙලාවල් තියෙනවා. අන්න ඒ බඳු ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ නැත්තේ මොකද? ඒක මේ නිවන් මාර්ගට අදාළ නැහැ. මේ සත්‍යය මරණින් මතු අවබෝධ කරපු කෙනෙක්, ජීවිතයේ තේරුම් ගත්ත කෙනෙක්, රහතන් වහන්සේ නමක්, බුදුරජාණන් වහන්සේ නමක් මරණින් මතු ඉන්නවද නැද්ද? ඇත්තෙත් නැද්ද? නැත්තෙත් නැද්ද? ආදී වශයෙන් අහන එක්කෙනාට අවුල් වෙන විදිහේ මේ බඳු ප්‍රශ්න තියෙනවා. ඒවට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්න කියන උන්වහන්සේ කියන්නේ මේ ප්‍රශ්න හොය තියෙන්න අරින්න. ඒකෙන් ඔබටවත් අහන කෙනෙකුටවත් වැඩක් වෙන්නේ නැහැ. ඒක උපසමයේ පිණිස, සංසිඳීම පිණිස, නිරෝධය පිණිස, නිවන පිණිස පවතින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරනවා. මෙතනදී බුදුරජාණන් වහන්සේ එයාගෙන්ම ප්‍රශ්නයක් අහනවා. තංකින් මඤ්ඤසි ගාමනී අත්ථිතේ උරුවේල කප්පේ මනුස්සා යේසන්තේ වදේනවා බන්ධේනවා ජානියාවා ගරහායවා උපජ්ජයුම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසාති. ඔබ මොකද හිතන්නේ ගාමිනී? ඔබට
ශෝක පරිදේව දුක් දුම්නස් ඇති වෙන යම් කිසි පිරිසක් ඉන්නවද කියලා අහනවා මේ උරුවේල කප්ප කියන ගමේ. ඒ පිරිසට යම් කිසි කරදරයක්, වදයක්, බන්ධනයක්, බන්ධනාගාරක තීමක් වෙන දඬුවමක් දුන්නොත්, ඒ අයගේ දෙයක් පැහැරගත්තොත්, ජානියාවා, ගරහායවා, ඒ අයට යම් කිසි ගැරහීමක් කළොත්, එයට හානියක් කළොත්, පීඩාවක් කළොත්, ඒ අය නිසා ඔබට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් යන්නේ නැති වෙනවා නම් ඒ බඳු අය ඉන්නවද කියලා බුදුරජාණන් වහන්සේ මේ භද්‍රක ගාමිණීගෙන් ඇහැව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට භද්‍රක ගාමිණී කියනවා අත්ථිමේ භන්තේ උරුවේල කප්පේ මනුස්සා යේසං මේ වදේනවා බන්ධේනවා ජානියාවා ගරහායවා උපජ්ජයං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසති. එහෙමයි ස්වාමීනි, යම් කෙනෙකුට කරදරයක්, දුකක්, පීඩාවක්, ගැරහීමක්, ධනහානියක් මේ වගේ දෙයක් සිද්ධ වුණොත් මේ ඇයට මට දැනෙනේ බඳු අය, මට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් කියන මේ මානසික දුක් වියවුල් වලට වැටෙන ස්වභාවයකටපත් වෙන අය මේ ගමේ ඉන්නවයි කියලා කියනවා. ඒ කියන්නේ යම් පිරිසකට හානියක් වුණොත්, කරදරයක් වුණොත් ඔබටත් මේක දැනෙනවද කියලා අහපු ප්‍රශ්නෙට එයා දුන්න පිළිතුර තමයි එහෙමයි ස්වාමීන් වහන්සේ, යම් පිරිසකට බඳු කරදරයක්, හානියක් වුණොත් මට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපදිනවා, නැත්නම් මට ඒ නිසා දුක් වෙන්න සිද්ධ වෙනවා. ඒ බඳු පුද්ගලයෝ ඉන්නවයි කියලා කිව්වා. මේ කියන්නේ හිතවත් අය ඉන්නවා කියන කාරණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා අත්ථිපන්නතේ ගාමිනී උරුවේල කප්පේ මනුස්සා යේසන්තේ වදේනවා බන්ධේනවා ජානියාවා ගරහායවා නූපජ්ජයුම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාති. එහෙමනම් ගාමිනී ඔබට දුකක් දෝමනසක්, කරදරයක්, පීඩාවක්, මානසික වැති නොවන එබඳු අයට එබඳු අයත් මේ උරුවේල කප්ප ගමේ ඉන්නවද කියලා ඇහුවා. ඒ කියන්නේ යම් පිරිසකට හානියක්, කරදරයක්, දුකක් වුණාම ඔබට දැනෙන්නේ නැති, ඔබට දුක් පීඩා නැති පිරිසුත් මේ ගමේ ඉන්නවද කියලා ඇහුවා. ඒ විලාවේ බුදුරජාණන් වහන්සේට භද්‍රක ගාමිණී කියනවා අත්ථිමේ භන්තේ උරුවේල කප්පේ මනුස්සා යේසං මේ වදේනවා බන්ධේනවා ජානියාවා ගරහායවා නූපජ්ජයං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාති. එහෙමයි ස්වාමීනි, එහෙම මට දුකක් දෝමනසක් ඇති නොවෙන ඒ බඳු අයත් මේ පළාතේ මේ උරුවේල කප්ප ගමේ ඉන්නවා. ඒ යට කරදරයක් වුණාට මට ඒක ලොකුවට දැනෙන්නේ නැහැ. මට දුකක් දෝමනසක් එහෙම වුණාය කියලා මට ප්‍රශ්නයක් නැහැ කියලා ඒ බඳු පිරිසුත් ඉන්නවයි කියලා මේ භද්‍රක ගාමිණී බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ගාමිණීගෙන් අහනවා කෝමුකෝ ගාමිණී හේතු කෝපච්චයෝ යේනතේ ඒකච්ඡානං උරුවේල කප්පයානං මනුස්සානං වදේනවා බන්ධේනවා ජානියාවා ගරහායවා උපජ්ජයං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා කෝපන ගාමිනී හේතු කෝපච්චයෝ යේනතේ ඒකච්ඡානං උරුවේල කප්පයානං මනුස්සානං වදේනවා බන්ධේනවා ජානියාවා ගරහායවා නෝපජ්ජයං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාති. එතකොට ගාමිනී ඔබට එක පිරිසකට විතරක් කරදරයක් වුණාම, දුකක්, පීඩාවක්, හිරිහැරයක් වුණාම ඔබට ඒ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඇති වෙන්නත්, ඔබට ඒ ගැන හිතලා පසුතැවෙන්නත්, දුක් වෙන්නත්, ඒ වගේම තවත් පිරිසකට හානියක්, කරදරයක්, දුකක්, පීඩාවක්, විනාශයක් මොනවා හරි වුණොත් එහෙම ඔබට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන මේ මානසික සෝතවුල් දුක් දුම්නස් උපායාස නොදැනෙන අයත් ඉන්න හේතුව මොකද්ද කියලා. ඒ කියන්නේ ඇතම් කෙනෙකුට හානියක්, කරදරයක් වුණාම තමනුත් ඒ එක්කම ඒ හානියටපත් වෙච්ච ඇත්ත එක්ක අඬනවා, වැළපෙනවා, කෑ ගහනවා, දුක් වෙනවා. ඒ වගේම
අනෙක් පිරිසක් ඉන්නවා, තවත් පිරිසක් ඉන්නවා. ඒ පිරිසට එහෙම හානියක්, කරදරයක්, දුකක්, පීඩාවක්, ගැරහීමක්, වද බන්ධනයකට ලක්වීමක් සිද්ධ වුණාම ඒක දැනෙන්නේ නැහැ. ඒතර මොකක්ද හේතුව එහෙම වෙන්නේ? කෝණකෝ ගාමනී හේතු කෝ පච්චය. මොකද්ද ප්‍රත්‍යය? මොකක් නිසාද එහෙම වෙන්නේ? පිරිසකට විතරක් එහෙම කළාම, එහෙම වුණාම Tamanට දැනෙන තවත් පිරිසකට ඒ දෙයම සිද්ධ වුණාම නොදැනෙන්න එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ ගාමිණීගෙන් අහනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට මේ භද්‍රක ගාමිණී පිළිතුරු දෙනවා. මෙන්න මේකයි ස්වාමීනි, ඒකට හේතුව මොකක්ද? යේසං මේ භන්තේ උරුවේල කප්පියානං මනුස්සානං වදේනවා බන්ධේනවා ජානියාවා ගරහායවා උපජ්ජයං ශෝක පරිදේව දුක්ඛ දෝමනසු පායාසා අත්ථිමේතේසු චන්දරාගෝ. ස්වාමීනි, මට මේ ඇතැම් පිරිසකට හානියක්, කරදරයක්, දුකක්, පීඩාවක්, ඒ අය වදයකට, බන්ධනයකට ලක් වුණාම, ඒ අයගේ ධන හානියකට ලක් වුණාම, ඒ අයට ඒ වගේ හානියක් වුණාම මට ඒ අයට කෙරෙහි දුක, පීඩාව ඇති වෙන්නේ ඒ අය නිසා. අත්ථිමේතේසු චන්දරාගෝ. මට ඒ අය කෙරෙහි ස්වාමීනි කැමැත්තෙන් බැඳීමක්, නැත්නම් ඒ අය කෙරෙහි ලොකු ආසාවක්, මගේ ලොකු මානසික බැඳීමක් තියෙනවා. ඒ අය කෙරෙහි මගේ චන්දරාගයක් තියෙනවා. අන්න ඒ නිසයි ස්වාමීනි මට ඒ විදිහට ඒක දැනෙන්නේ. යේසංපන මේ බන්තේ උරුවේල කප්පියානං මනුස්සානං වදේනවා බන්ධේනවා ජානියාවා ගරහායවා නූපජ්ජේයං ශෝක පරිදේව දුක්ඛ දෝමනසු පායාසා නත්ති මේ තේසු චන්දරාගෝති. තවත් පිරිසකට එබඳුම කරදරයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ අය මැරුණාම, මේ අය ලෙඩ වුණාම, නැත්නම් වෙනත් වද බන්ධනයකට ලක් වුණාම, ධනහානියකට ලක් වුණාම, ඒ අයට එහෙම වුණාට මට ඒක දැනෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව එයා පිළිතුරු දෙනවා නත්ති මේ තේසු චන්දරාගෝ. ඒ අය කෙරෙහි මගේ ඡන්දයෙන්, කැමැත්තෙන්, ආසාවෙන්, තණ්හාවෙන් බැඳිච්ච මනසක් නැහැ. ඒ අය කෙරෙහි මට එහෙම මානසික බන්ධනයක් නැති නිසා ඒක වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේට මේ භද්‍රක ගාමිණී පිළිතුරු දුන්නා. එතකොට ඕනම කෙනෙකුට ඊටාත්ම සරලව, පැහැදිලිව තේරෙන විදිහට බුදුරජාණන් වහන්සේ මේ දුක හටගන්න හැටි, දුක නැති වෙන හැටි දේශනා කළා. අප කාටත් තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට. ඒ කියන්නේ යම් කෙනෙකුට අපි ආශා කරනවා නම් යම් දෙයකට, යම් කෙනෙකුට, යම් පුද්ගලයෙකුට ඒ ඇලුම් කිරීම නිසා, ආශා කිරීම නිසා, ඔහු කෙරෙහි බැඳිච්ච මානසික බන්ධනය නිසා, ඒ දේවල් කෙරෙහි බැඳිච්ච ඒ චන්දරාගය නිසා අපිට ඒ දේවල් වෙනස් වෙනකොට, ඒ පුද්ගලය වෙනස් වෙනකොට, ඒ පුද්ගලයන්ට කරදරයක්, දුකක්, පීඩාවක් ඇති වෙනකොට අපට ඒකම විශාල වශයෙන් දුක, පීඩාවක්, දුක දෝමනස් උපායාසයන් මේ සෑම දෙයක්ම හට ගන්නවා. ඒ වගේම Taman කැමති නැති, Taman දන්නේ නැති අයට කොච්චර මොනවා වුණත්, මොන කරදරයක් වුණත්, මොන හානියක් වුණත් ඒක Tamanගේ ජීවිතයට දැනෙන්නේ නැහැ. ඒකට හේතුව ඕනෑම කෙනෙකුට පේනවා. යම් දෙයකට, යම් පුද්ගලයෙකුට අපි කැමති වුණා නම්, ඇලුම් කළා නම්, ආශා කළා නම්, ඒ ඇලුම් කළ, ආශා කළ තණ්හාවෙන් බැඳුණු ප්‍රමාණයට අපටත් ඒ නිසාම දුකට භාජනය වෙන්නට සිද්ධ වෙනවා. ඒ වගේම අපි ඒකෙන් නිදහස් වුණා නම්, ඒ මානසික බන්ධනයෙන් නිදහස් වුණා නම්, එහෙම කිසි කෙනෙක් කෙරෙහි, කිසි දෙයක් කෙරෙහි ඇලීමක්, බැඳීමක් නැතුව ඒ අය අපිට, ඔය අයට මොන හරි වුණායි කියලා අපට ඒක ගානක් නැහැ. ඒක දරා ගන්න පුළුවන්. මානසිකව අපි ඒක සම්බන්ධ කරගත්තේ නැති නිසා. ඒකට මෙතන සියුම් වශයෙන් තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අපට මේ දුක් දුක්නස් හැඬුම් වැළපුම් මේ සෑම දෙයක්ම ඉන්නේ අපි ඒ දෙයට, ඒ පුද්ගලයන්ට බැඳෙන නිසා, ආශා කරන නිසා, තෘෂ්ණාවෙන්, චන්දරාගයෙන් කැමැත්ත ඇති කරගන්න නිසා.
එතකොට බුදුරජාණන් වහන්සේ මේ කාරණේ බොහෝ තැන්වලදී පැහැදිලි කරනවා. තවත් දේශනාවක අපට සඳහන් වෙනවා සුත්ත නිපාත තියෙනවා. ඒකෙත් තියෙන එක්තරා ගාථාවක සංසග්ග ජාතස්ස භවಂತಿ ස්නේහ. එකට එක් වෙලා වාසය කිරීම නිසා සෙනෙහස ඇති වෙනවා, ආදරය ඇති වෙනවා. සංසග්ග ජාතස්ස භවಂತಿ ස්නේහ. ස්නේහං වයං දුක්ඛ මිදං පහෝති. ඒ සෙනෙහස නිසාම, ඒ ආදරය නිසාම, ඒ බැඳීම නිසාම දුක හට ගන්නවා. ඒතං භයං ස්නේහයං පෙක්ඛමානෝ ඒකෝචරේ khaggavisana කප්පෝ කියලා සුත්ත නිපාතේ khaggavisana සූත්‍රය සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ සෙනෙහස නිසා, අසුරු කිරීම නිසා හිතෙන් බැඳීමක් ඇති වෙනවා. ඒ බැඳීම නිසාම දුක, කනගාටුව, පසුතැවීම අපට හට ගන්නවා කියලා. ඒ නිසා ඒ කාරණේ තේරුම් අරගෙන ඒකෝචරේ khaggavisana කප්පෝ, හරියට කඟ වේලෙකුගේ අඟක් වගේ හුදකලා වෙන්න කියනවා, එකලා වෙන්න කියනවා. එහෙම නැත්නම් ඒ බන්ධන වලින් තොරව වාසය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට අපි කවුරුත් දන්න ගාථාවක් තමයි ධම්මපදයේ තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විප්පමුත්තස්ස නති සෝකෝ කුතෝ භයං කියලා තියෙනවා. ශෝකේ දුක ඔක්කොම හටගන්න හේතුව තමයි අපි ආශා කිරීම, තණ්හා කිරීම. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං. එතකොට අපි යම් දෙයකට ආශ කරා නම්, ඇලුම් කරා නම් ඒ නිසාම අපට භය ඇති ගැනීම උපදිනවා. යම් කෙනෙකුට තණ්හාය විපමුත්තස්ස, ඒ තණ්හාවෙන් යම් කෙනෙක් නිදහස් වුණා නම් නති ශෝකෝ කුතෝ භයං, ශෝකයක් නැහැ, ඒ වගේම බයක් කොහෙන්ද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. ඒ වගේ ගාථා රාශියක් තියෙනවා. පියතෝ ජායති ශෝකෝ පියතෝ ජායති භයං ප්‍රේමතෝ ජායති ශෝකෝ ප්‍රේමතෝ ජායති භයං රතියා ජායති ශෝකෝ රතියා ජායති භයං කාමතෝ ජායති ශෝකෝ කාමතෝ ජායති භයං ආදී වශයෙන් ප්‍රේමේ නිසා, ආදරේ නිසා, අසුරු කිරීම නිසා, කැමැති වීම නිසා, මේ සෑම දෙයක්ම නිසා, ප්‍රිය කිරීම නිසා අපට ඇති වෙන්නේ දුකක්, වේදනාවක්. ඒ දේවල් වෙනස් වෙනකොට, ඒ පුද්ගලයා වෙනස් වෙනකොට අපටත් ඒක බලපානවා කියන එකයි බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කරලා දෙන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ ගාමිණීගෙන් අහනවා ඉමිනාතං ගාමිනී ධම්මේන දිත්තේන විදිතේන අකාලිකේන පත්තේන පරියෝගාල්හේන අතීතානාගතේ නයන්නේහි. ඉතින් ගාමිණී දැන් ඔබට ওই කාරණේ මෙතනදිම ඔබ දැක්කා. දිත්තේන විදිතේන අවබෝධ කළා. අකාලිකේන එකට කාලයක් ගියේ නැහැ. මේ මොහොතේ මේ කාරණේ තේරුම් ගත්ත. පත්තේන පරියෝගාල්හේන ඔබේ අවබෝධයට බැසගත්ත, පැමිණියා. එයාට තේරුණා ඔබට ඒක. ඒ නිසා ඔබ මේ කාරණේම අතීතානාගතං නයන්නේහි, අතීතයටත් අනාගතයටත් ණය පමනුවල බලන්න කියලා කියනවා. ඒ කියන්නේ අතීතයේ යම් තාක් යම් ජීවිතයක දුකක්, දුම්නසක්, උපායාසයක් හටගත්තා නම් හටගත්තේ මේ ඇලීම, බැඳීම නිසා. අනාගතයේ යම් දවසක මේ දුක හට ගන්නවා නම් හටගන්නේ මේ ඇලීම, බැඳීම නිසා. එහෙමනම් මේ ඇලීම්, බැඳීම්, තණ්හා, ආශාවල් කෙනෙකුගේ හිතින් දුරු කරගත්තොත් එයාට මේකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන මේ කාරණය අතීතයටයි අනාගතයටයි ණය පමනවල ඒ අන්වේ ඥානෙ යොදලා බලන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ, සැකයක් ඇති වෙන්නේ නැහැ, කුකුසක් ඇති වෙන්නේ නැහැ. වර්තමානයේ තේරුම් ගත්තට පස්සේ, වර්තමානයේ සිදුවෙන දේ නිවැරදි ලෙස තේරුම් ගත්තට පස්සේ මේ සිදුවීමමයි අතීතයේ සිදුවුනේ, අනාගතයේ සිදුවෙනවා නම් සිදුවෙන්නේ මෙච්චරමයි කියලා අපට යම් තීරණයකට එන්න පුළුවන්කම තියෙනවා. යංකෝ කිංච අතීත මද්ධානං දුක්ඛං උපජ්ජමානං උපජ්ජති සම්බන්තං ඡන්ද මූලකං ඡන්ද නිදානං
ඡන්தோහි මූලං දුක්ඛස්ස යං කිංච අනාගත මද්ධානං දුක්ඛං උපජ්ජමානං උපජ්ජසති සබ්බන්තං ඡන්ද මූලකං ඡන්ද නිදානං ඡන්தோහි මූලං දුක්ඛසාති. මේ විදිහට ගාමිනී අතීතයට අනාගතයට කල්පනා කරලා බලනකොට මේක යොදලා ඔබට දැනගන්න ලැබෙනවා යම් තාක් අතීතයේ දුක් හටගත්තා නම් හටගත්තේ සබ්බන්තං ඒ සියල්ලම ඡන්ද මූලකං කැමැත්ත නිසායි කැමැත්ත මුල් කරගෙනයි ඡන්ද නිදානං ඒ කැමැත්ත හේතු කරගෙනයි ඡන්தோහි මූලං දුක්ඛස්සේ නම් මේ දුකට හේතු වෙන මොකක්වත්ම නෙමෙයි මේ දේවල් වලට පුද්ගලයන්ට ආශා කිරීම නිසායි. ඒ වගේම අනාගතයේ යම් දුකක් හට ගන්නවා නම් හටගන්නේ අනාගත මද්ධානං දුක්ඛං උපජ්ජමානං උපජ්ජසති සබ්බන්තං ඡන්ද මූලං ඡන්ද නිදානං මේ සියල්ලම ඡන්දේ මුල් කරගෙන ඡන්දේ නිදාන කරගෙන ඒක හේතු කරගෙන මේ දුක හටගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් ඊ타ත්ම ඥානවන්ත මේ භද්‍රක ගාමණයට මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු මේ කාරණය හොඳින් වැටහුණා. ඒ නිසා භද්‍රක ගාමණී මේ ධර්මයේ වැටහිච්ච බව භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට ප්‍රකාශ කරනවා. අච්චරියං භන්තේ අබ්බුතං භන්තේ යාව සුභාසිත මිදං භන්තේ භගවතා යං කිංච අතීත මද්ධානං දුක්ඛං උපජ්ජමානං උපජ්ජති සබ්බන්තං ඡන්ද මූලකං ඡන්ද නිදානං ඡන්தோහි මූලං දුක්ඛස්ස යං කිංච අනාගත මද්ධානං දුක්ඛං උපජ්ජමානං උපජ්ජසති සබ්බන්තං ඡන්ද මූලකං ඡන්ද නිදානං ඡන්தோහි මූලං දුක්ඛසාති. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ හරි පුදුමයි ආශ්චර්ය දෙයක් අద్භූත දෙයක්. යම් තාක් ස්වාමීනි අතීතයේ දුක් හටගත්තා නම් හටගත්තේ සියල්ලක්ම තණ්හා මුල් කරගෙන කැමැත්ත මුල් කරගෙන ඡන්දය මුල් කරගෙන අනාගතයේ යම් තාක් දුක් හට ගන්නවා නම් ඒ හටගන්නේ ඒ විදිහටමයි කැමැත්ත ඡන්දය ආසාව මුල් කරගෙනමයි කියලා ඔහු ඒ ධර්මයේ තේරුම් ගත්ත ආකාරය බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනවා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේට ඔහු තවත් විස්තරයක් කියනවා මේ විදිහට අතිමේ භන්තේ චිරවාසී නාම කුමාරෝ ස්වාමීනි මට ඉන්නවා චිරවාසී කියලා පුතෙක්. බහියාවසතේ පටිවසති. ඒ පුතා වෙන පළාතක නතර කරලා ඉන්නේ. සෝපාහම් බන්තේ කාලස්සේව උත්ථාය පුරුෂං උයෝජේමි ගච්ඡ බණේ චිරවාසීන් කුමාරං ජානාහීති. ස්වාමීනි මම හැමදාම පාන්දර අවදි වෙලා මිනිස්සෙක් පිටත් කරලා හරිනවා ගච්ඡ භනේ චිරවාසීන් කුමාරං ජානාහි. එයා ගිහිල්ලා මේ චිරවාසී පුතණුවන්ගේ තොරතුරු දැනගෙන එන්න කියලා දරුවා ගැන හොයන්න මිනිස්සෙක් පණිවිඩකරුවෙක් යවනවා. යාවකීවංච භන්තේ සෝ පුරිසෝ නාගච්ඡති තස්මේ හෝතේ වඤ්ඤතත්තං මාහේවං චිරවාසිස්ස කුමාරස්ස කිංචි ආබාධිතාති. ස්වාමීනි මේ මිනිස්සු පිටත් කරලා හරියට පස්සේ යම් විදියකින් මේ පුද්ගලයා ආවේ නැත්තම් පරක්කු වුණොත් මගේ හිතට ලොකු දුකක් ඇති වෙනවා. හිතේ වෙනස්කමක් ඇති වෙනවා. පීඩාවක් ඇති වෙනවා. අනේ මේ දරුවාට මොනවා හරි කරදරයක් වුණාද කියලා මම මෙහෙම හිතනවායි කියනවා. තංකින් මඤ්ඤසි ගාමණී බුදුරජාණන් වහන්සේ දැන් මේක අහගෙන ඉඳලා ගාමණීගෙන් නැවතත් අහනවා මොකද ගාමණී ඔබ හිතන්නේ චිරවාසිස්සතේ කුමාරස්ස වදේනවා බන්ධේනවා ජානියාවා ගරහායවා උපජ්ජය ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාති. එතකොට ගාමණී ඔබගේ පුතාට යම් කිසි කරදරයක් හිරිහැරයක් වද බන්ධනයක් ඒ වගේම ගැරහීමක් එයාගේ තියෙන දේ කවුරු හරි උදුරා ගත්තොත් මේ වගේ දෙයක් යාට හානියක් සිදු වුණොත් ඔබට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස උපදිනවද කියලා අහනවා. ගාමණී පිළිතුරු දෙනවා චිරවාසිස්ස මේ භන්තේ කුමාරස්ස වදේනවා බන්ධේනවා ජානියාවා ගරහායවා ජීවිතස්ස පිසියානි තත්තං කිම් පනමේ නූපජ්ජසන්ති ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාති. ස්වාමීනි
ඒ දරුවාට ඒ වගේ කරදරයක් දුකක් පීඩාවක් හිරිහැරයක් වද බන්ධනයක් වුණොත් ඒකාන්ත වශයෙන්ම මට මහා දුකක් පසුතැවීමක් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස හට ගන්නවා ඒකාන්තයි. ඒ වගේම ජීවිතස්ස පිසියානි තත්තම් මට මගේ ජීවිතයත් වෙනස් වෙලා යාවි නැත්නම් මට මගේ ජීවිතයත් ඕනේ නැහැ වගේ අදහසකින් ඔහු පිළිතුරු දෙනවා. කිම්පන මේ නූපජ්ජිස්සන්ති ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාස. ස්වාමීනි මගේ ජීවිතේ උනත් නැති වෙන්න පුළුවන්. එහෙමනම් ඉතින් මේ දුක් දුම්නස් හට ගන්නවා කියන කාරණේ සිදු වෙන්නේ කොහොමද කියලා අහනවා. එහෙමනම් ගාමණී ඔබ තේරුම් ගන්න කියනවා. ඉමිනාපි khෝයතං ගාමණී පරියායේන වේදිතබ්බං යං කිංචි දුක්ඛං උපජ්ජමානං උපජ්ජති සබ්බන්තං ඡන්ද මූලකං ඡන්ද නිදානං ඡන්தோහි මූලං දුක්ඛසාති. එහෙනම් ගාමණී ඔබ තේරුම් ගන්න ඔය ක්‍රමයෙන් ඔය ඔබට දැන් ඇති වෙන ඔය හැඟීමෙත් ඔබ තේරුම් ගන්න යම් තාක් අපට දුක් හට ගන්නවා නම් යම් තාක් අපට පීඩාවල් මානසිකව හට ගන්නවා නම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන හඬන වැළපෙන කෑ ගහන මේ වගේ තත්ත්වයක් අපට ආයත් වෙනවා නම් ඒ සියල්ලටම හේතුව තමයි සබ්බන්තං. මේ සියල්ලම ඡන්ද මූලකං ඒ කැමැත්ත නිසා වෙච්ච දෙයක්. ඡන්ද නිදානං ඒ කැමැත්ත හේතු කරගෙන වෙච්ච දෙයක්. ආසාව නිසා වෙච්ච දෙයක්. ඡන්தோ හිමූලං දුක්ඛස්ස අපි පුද්ගලයාට ඇලුම් කරපු නිසායි ඒ දේ සිද්ධ වුනේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ ඒක තවත් විස්තර කරනවා. තංකිම්මඤ්ඤසි ගාමණී ගාමණී බමුකද හිතන්නේ යදාතේ චිරවාසිස්ස මාතා අදිඨාසි අසුතා. ගාමණී ඔබ යම් දවසක චිරවාසී කියන පුතාගේ මෑණියන් නොදක හිටපු දවස් තියෙනවා. ඉස්සර විවාහ වෙන්න ඉස්සෙල්ලා දැකලා නැහැ. ඒ වගේම ඇයගෙන අහලත් නැහැ. අසුතා අදිඨා අසුතා අහෝසි චිරවාසිස්ස මාතුයා ඡන්தோ වා රාගෝ වා ප්‍රේමං වාති. එහෙමනම් ගාමිනී ඒ චිරවාසී කුමාරයාගේ මෑණියන්ට ඔබ විවාහ වෙන්න ඉස්සර වෙලා ඇය දැකලත් නැත්නම් ඇය ගැන අහලත් නැත්නම් ඇය කෙරෙහි ආශාවක් බැඳීමක් ප්‍රේමයක් ඔබට හටගත්තද කියලා. නොහිතම් බන්ති. නෑ ස්වාමීනි. දසනං වාතේ ගාමණී ආගම්ම සවනං වාතේ ගාමණී ආගම්ම ඒවන්තේ හෞසි චිරවාසිස්ස මාතුයා ඡන්தோ වා රාගෝ වා ප්‍රේමං වාති ඒවම් භන්ති. එතකොට ගාමණී ඔබට උනේ මොකක්ද? යම් දවසක ඇය දැක්කද? යම් දවසක ඇයගේ වචන ඇහුවද? යම් දවසක ඇය ඔබගේ සෙවණට ආවද? අන්නේ දා ඉඳලා ඔබට ඇති වුණා චිරවාසිස්ස මාතුයා ඡන්தோ වා රාගෝ වා ප්‍රේමං වාති. කොට සාමාන්‍යයෙන් මේ ලෝකෙ සිදුවෙන සිදුවීමක් බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ. කවදාකවත් අහපු නැති කෙනෙක් දැකපු නැති කෙනෙක් එක්ක අපේ කිසිම සම්බන්ධයක් නැති කෙනෙකුට යම් හානියක් කරදරයක් දුකක් පීඩාවක් වුණාම අපිට ඒක දැනෙන්නේ නැහැ. නමුත් යම් දවසක අපි ඒ අය සමග සම්බන්ධ වුණා නම් ඒ අය සමග එකතු වුණා නම් ඒ අය කෙරෙහි කැමැත්තෙන් බැඳුණා නම් ඒකාන්ත වශයෙන්ම අපට දුක් දුම්නස් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ ඔහුගෙන් මේ ප්‍රශ්නය අහලා මේ විදිහට උත්තරය ලබා ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා ගාන්තං කිම්මඤ්ඤසි ගාමණී චිරවාසිස්ස මාතුයා තේ වදේනවා බන්දේනවා ජානියාවා ගරහායවා උපජ්ජයං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. මොකද ගාමණී ඔබ හිතන්නේ චිරවාසී කුමාරයාගේ අම්මට ඒ කියන්නේ ඔබගේ බිරිඳට යම් හානියක් කරදරයක් වුණොත් එහෙම ඔබට දුක් දුම්නස් උපදිනවද කියලා අහනවා. ඒකටත් අර විදිහට මෙයා පිළිතුරු දෙනවා. එහෙමයි ස්වාමීනි. චිරවාසී කුමාරයාගේ මවට යම් කරදරයක් හානියක් දුකක් පීඩාවක් වුණොත් මගේ ජීවිතයත් වෙනස් වෙලා යාවි. කිම්පන මේ නූපජ්ජිසන්ත ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස. මොකද ස්වාමීනි මේ බඳු දුකක් දුම්නසක් උපායාසයක් මට හට නොගන්නේ. මගේ ජීවිතේ පවා ඒ නිසා වෙනස් වෙන්න පුළුවන් කියලා කියනවා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ උට පැහැදිලි කරනවා ඉමිනාපි khෝයතං ගාමණී පරියායන වේදිතබ්බං. ගාමණී මෙන්න මේ ක්‍රමයෙන් ඔබ දැනගන්න
යං කිංචි දුක්ඛං uppajjamaනං uppajjati සබ්බන්තං ඡන්ද මූලකම් ඡන්ද නිදානං ඡන්தோ හි මූලං දුක්ඛසාති. එහෙනම් ගාමිනී බතේරුම් ගන්න ඔය දහම් නයින් යම් තාක් අපට දුකක් හට ගන්නවා නම් දුකක් උපදිනවා නම් උපදින්නේ සබ්බන්තං ඒ සියල්ලම ඡන්ද මූලකම් කැමැත්ත මුල් කරගෙන ඡන්ද නිදානං කැමැත්ත හේතු කරගෙන ඡන්தோ හි මූලං දුක්ඛස්ස කැමැත්තමයි කියනවා දුකට හේතුව. එහෙමනම් ඕනෑම කෙනෙකුට අපට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට ජීවිතය ගත කරන මේ මොහොතේදී අපි අනන්ත ප්‍රමාණ නිබඳු ප්‍රශ්න වලට මුහුණ දෙනවා. අපි අසුරු කරන කිසිම කෙනෙක් අපිට හැමදාම අසුරු කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ දුක්ඛ ආර්ය සත්‍ය විස්තර කරනකොට පියේහි විපයෝගෝ දුක්ඛෝ අපියේහි සංපයෝගෝ දුක්ඛෝ අප්‍රියය අපිට එකතු වෙනවා. එතකොටත් අපිට දුකයි. ඒ වගේම ප්‍රියයගෙන් අපිට වෙන් වෙන්න සිද්ධ වෙනවා. කවදා හරි ඒ දේ සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙනකොට තෙරුවන් සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපේ හිතට නිරන්තරයෙන් නැගෙන්න ඕන දෙයක් තමයි භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් කියලා තියෙනවා. ඇයි මම හඬන්නේ? ඇයි මම වැළපෙන්නේ? ඇයි මම දුක් වෙන්නේ? මම මේ ආශාවෙන් තණ්හාවෙන් බැඳිච්ච නිසා නේද මට මේ දේ සිද්ධ වුනේ කියලා තමන්ගේ දුක ශෝකයේ එන දිහාව බලනවා මිසක් ඒ සිදුවෙච්ච දෙයට බාහිර හේතු හොයලා අපට කවදාකවත් මේකෙන් ගැලවීමක් ලබන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරාම සඳහන් වෙන්නේ මෙන්න මේ විදිහටම මේ දුකෙන් නිදහස් වෙන විදිහමයි. එතකොට පුද්ගලයන් හැටියට ගැඹුරින් අපි කල්පනා කරලා බැලුවොත් මේ කාරණේ පුද්ගලයන් හැටියට දේවල් හැටියට අපි ලෝකයේ අසුරු කරන දේවල් අවසානයේ බුදුරජාණන් වහන්සේ අපට කෙටි කරලා පෙන්නනවා සංකීර්තේන පංච පාදානස්කන්ධා දුක්ඛ. සමුදි වශයෙන් අපි අම්මා තාත්තා දුව පුතා ස්වාම පුරුෂයා බිරිඳ ආදී වශයෙන් කල්පනා කළා. ජීවිතයේ තේරුම් ගන්න පැත්තෙන් කල්පනා කරනකොට අපේ ජීවිතය තුළ ගොඩනැගින් නිරන්තරයෙන් මේ සියලු දෙනාම අසුරු කරගෙන වෙනස් වෙන රූපයක්, වෙනස් වෙන වේදනාවක්, වෙනස් වෙන සංඥාවක්, වෙනස් වෙන සංස්කාරයක් සහ වෙනස් වෙන විඥානයක් මේ පංච උපාදානස්කන්ධය තමයි නිරන්තරයෙන්ම ගොඩනැගෙන්නේ. නිමක් නැතුව යන මේ සංසාරයට හේතුවක් මේ පංච උපාදානස්කන්ධ දුක තේරුම් නොගැනීමයි. බුදුරජාණන් වහන්සේ ඉපදීම දුකක් හැටියට පෙන්වලා දුන්න, ජරාවටපත් වීම, වයසට යෑම, ලැඩවීම, අප්‍රියය සමග එකතු වීම, ප්‍රියය සමග ප්‍රියයකින් වෙන්වීම මේ ආදී වශයෙන් කාරණා රාශියක් අපට ඇහෙන, පෙනෙන, දකින්න පුළුවන් ගොරෝසු මට්ටමින් පෙනෙන දුක පෙන්නලා අවසානයේ හකුළු වල කියනවා සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛ. ඒතර දුක හැටියට අපිට තේරුම් ගන්න තියෙන අවසාන වශයෙන් පංච උපාදානස්කන්ධ දුක. මේකම තමයි භාගතුන් වහන්සේ දේශනා කළේ සංස්කාර දුක හැටියට මේක තේරුම් ගන්න කියලා. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත්ථ නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය. යම් කෙනෙක් මෙන්න මේ කතා කරපු සංස්කාර, එතකොට මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් ගත්තාම පංච පාදානස්කන්ධයක් හැටියට, කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර හැටියට ගත්තා මේ සංස්කාරයන්ගේ සංසිඳීම. මේවා තේරුම් අරගෙන අපි යම් දවසක මේ සියලු සංස්කාර අනිත්‍ය වශයෙන් තේරුම් ගත්තා නම් දැක්කම හේතුඵල වශයෙන් හට අරගෙන ඒ හේතුන් නැතිවීමෙන් නිරුද්ධ වෙන දේවල් හැටියට අවබෝධ කළා නම් අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. මෙන්න මෙතනින් අපට නිදහස් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ තමයි නිදහස් වෙන, විසුද්ධියටපත් වෙන, පිරිසිදුවටපත් වෙන මාර්ගය. ඒ වගේම තමයි සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති. යම් දවසක යම් කෙනෙක් නුවණින් දැක්කනම් මේ සංස්කාරයන්ගේ දුක, එයාට පුළුවන්කම තියෙනවා මේ සංසාර දුකින් නිදහස් වෙන්න. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඒ විදිහට මේ දුක කෙරෙහි කලකිරෙන්නේ, මේ විදිහට මේ අභ්‍යන්තරව නිරන්තරයෙන්ම සකස් වෙන මේ ස්වභාවය තේරුම් ගැනීම තුල. ඒකට මේ ස්වභාවය තුල තියෙන්නේම වෙනස් වෙන ස්වභාවයක්,
දුකට අයිති ස්වභාවයක්. තමාගේ කියලා තමන්ගේ වසඟේ තබා ගන්නට බැරි ස්වභාවයක්. ඒ ලක්ෂණ තුන තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා බුදුරජාණන් වහන්සේ ත්‍රිලක්ෂණයේ හැටියට දේශනා කළේ. ඉතින් අන්න ඒ කාරණේ අපි තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කාරණා තේරුම් ගන්නට ප්‍රථමයෙන් අපට වර්තමානයේ මේ මොහොතේ ගොරෝසු මට්ටමින් ඇතිවන මේ වගේ කාරණා හිතලා බලන ඒවායෙන් දුක හට ගන්න හැටි, ඒවා නැත්තම් ඒවා කෙරෙහි කැමැත්ත ආසාව තණ්හාව නැත්තම් දුක නැති වෙන හැටි තේරුම් ගත්තට පස්සේ මුළුමනින්ම මේ සංස්කාරයන්ගෙන් නිදහස් වුණා මොනතරම් සැනසීමක් ලබන්න පුළුවන්ද කියන කාරණය පිළිබඳව විමසන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ ධර්ම මාර්ගයේ ඉදිරියට පුරුදු කරගෙන යනකොට ඒ තනත්තාට මේ ජීවිතයේ පුද්ගලයෙක් හැටියට ආත්මයක් හැටියට කෙනෙකුගේ ක්‍රියාවක් හැටියට නෙවෙයි හේතුඵල ධමයක් හැටියට පටිච්ච සමුප්පන්න ස්වභාවයක් හැටියට හටගත්තොත් හටගන්නේ දුකක්, නිරුද්ධ වෙන්නේ දුකක් මිසක් කෙනෙක් නෙවෙයි කියලා අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනවා. අන්නේ මඟ තමයි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රී සද්ධර්මයෙන් අපට පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් ඒකට මේ ධර්ම කාරණා ටික මේ හැම දිනාටම උදව් වේවි, උපකාර වේවි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අපි ඇසිය යුතුයි, දරාගත යුතුයි. ඒ වගේම නිතර නිතර සිහි කළ යුතුයි. එසේ සිහි කරමින් මේ ධර්ම මාර්ගයට අවතීර්ණ වෙමින් නිරන්තරයෙන්ම මේ දුක හට ගන්න ආකාරය විමසමින් මේ දුකෙන් නිදහස් වෙන්නට කල්පනා කළොත් ඒ සෑම කෙනෙකුටම මේ දුකෙන් නිදහස් වීමට අවස්ථාව තියෙනවා. ඉතින් ඒ සඳහා මේ හැම දිනාටමත් මේ උතුම් ධර්ම දේශනාව උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාව දේශනා කිරීමෙන් අපලදී පුණ්‍ය භාගයේ අපලදී සැනසීම භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා අපට ලැබිච්ච එකක්. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ දේශනා නොකළා නම් අපට මේ වද කතා කරන්න හම්බෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ එහෙනම් අපතුල මේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. ඒ නිසා පළමුවෙන්ම අපගේ নমස්කාරය ඒ භාග්‍යවතුන් වහන්සේට වේවා. ඒ වගේම මේ තථාගත ශ්‍රී සද්ධර්මය අපට ලබා දුන් මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයටත් අපගේ নমස්කාරය වේවා. ඒ ශ්‍රී සද්ධර්මයේ මේ ලක්දුවට පැමිණියාට පස්සේ ගෙනාවට පස්සේ ඒ ධර්මයේ රැකගත්තු ආරක්ෂා කරගත්තු පූජනීය සීල ගුණෝපේත අතිපූජනීය මහා සංඝරත්නයට අපගේ নমස්කාරය වේවා. උන්වහන්සේලාට මේ අප රැස් කරපු පින හිමි වේවා. ඒ වගේම අප්‍රමාණ දුක් කරදර පීඩා මැද්දේ ඒ ගෞරවනීය මහා සංඝරත්නයට අප උපස්ථාන කරමින් සිව්පසයෙන් උදව්පකාර කරමින් විහෙර විහාර ගොඩනගමින් මේ බෞද්ධ සංස්කෘතිය ගොඩනැගීමට උපකාර වෙච්ච අපගේ අතීත මුතුන් මිත්තන් සියලු දෙනාටමත් මේ පින් හිමි වේවා. ඒ සෑම දිනවත් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තමයි අපට මේ උතුම් පැවිදි ජීවිතය ලබා දුන්නු අතිපූජනීය ආචාර්ය පාද්‍යයන් වහන්සේලාටත් මේ පින් හිමි වේවා. උන්වහන්සේලාගේ සසර ගමන නිම් වේවා, උතුම් නිවනින් සැනසීම ලබත්වා. අපගේ මේ ජීවිතය අපට දායාද කළ දයාබර දෙමව්පියන්ටත් මේ පින් හිමි වේවා. ඒ හැම දිනාටම නිවනින් සැනසෙන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් මේ රැස් කරගත් පින ධර්ම දේශනාව වශයෙන් සිදු කර මේ පින හැම දිනාටම හිමි වේවා. අපටත් සසරෙන් නිදහස් වෙන්නට මේ මහා පුණ්‍ය භාගයේ උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.